පිළිබඳ සංවාදය තීත්වක දෙවිඳුන්ට ප්‍රශංසා කරමින් ආරම්භ කරමු. ඉතා පුත්‍රයාස් පිදු සාන්තුනම් ත්‍රිත්‍රික දේවතුමන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වූ දැනුත් නිතිපත අනන්ත කාලයක් වේවා. ආමේන්. ප්‍රියදර සහෝදරයනි, Jesus Tradition talk show සංවාද මණ්ඩපයේ ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. අද අපේ සංවාද මණ්ඩපයට අප ආයකතු වන්නේ ගරු වෛද්‍ය සේවා පූජාපසාරින් වහන්සේ ජේසුස්විට පිටුමිනි ජේසුස්විට. එතුමා සුද්ධ ලේවිල පිළිබඳව විශාල දැනුමක් තියෙන පියතුමෙක්, ඒ වගේම බොහෝ කාලයක් දේශනාවාදී පියතුමෙක්, වගේම කතිකාචාර්ය පියතුමෙක් විදිහට කතෝලික සභාව තුළ වැඩ කටයුතු කරපු විද්වත් පියතුමෙක්. ඉතින් අපේ සන්තෝෂයි එතුමා අපිත් එක්ක එකතු වීම ගැන. අද දවසේ අපේ මාතෘකාව වෙන්නේ අපගේ සුද්ධෝත්තම පාප්තුමන් විසින් ලියා පළ කරන්න යෙදුණු ලෞඩාතෝ සි කියන මේ විශ්ව චක්‍රලේඛය පිළිබඳව යම් කතිකාවතක් ඇති කර ගැනීමයි. ඉතින් මෙය 2015 වර්ෂයේ ජූනි මාසයේ 18 වෙනිදා උන්වහන්සේ සුද්ධාත්ම මංගල්‍ය දින වතිකානුවේදී නිකුත් කරන්නේ ලෝකයේ දැවෙන දැඩි අවශ්‍යතාවයකට යම් ආකාරයක විසඳුමක් සපයමින්, ඒ වගේම යම් ආකාරයක යෝජනා මාලාවක්, යම් ආකාරයක සංවාදයකට දොරවල් විවෘත කරමින්. ඉතින් මම කැමති මේ හරිත විශ්ව ලේඛනය නැත්නම් මේ අපි කතා බහ කරන ලෞඩාතෝ සි කියන මේ විශ්ව ලේඛනය ගැන වැඩිපුර කතා බහක යෙදෙන්නට අපේ ගරු විද්වත් පියතුමන් සමග. ඉතින් පළමුවෙන්ම මම ඉතාමත්ම කැමති උන්වහන්සේට මෙන්න මේ ප්‍රශ්නය යොමු කරන්න. එතුමා පැවිදිවරයෙක් විදිහට ප්‍රැන්සිස්කාන නිකායට පැවිදි පූජකතුමෙක්. එතකොට මේ ලෞඩාතෝ සි කියන මේ විශ්ව ලේඛනයට යෙදුණු නම උපුටාගෙන තියෙන්නේ අසීසි සුදෝ ෆ්‍රැන්සිස් මුනිතුමන්ගේ මේ ස්වභාව ධර්මයේ පිළිබඳ ලියන ලද ලස්සන ගීතයක ගීතයක පුනරුක්තිය මාතෘකාව කොට අරගෙන. එනම් ප්‍රශංසාවේ මා සමිඳුණු කියන ඒ ලස්සන පද පෙළ තමයි සුදුතුම් පියතුමා මාතෘකාව විදිහට යොදන්නේ. ඇයි පියතුමනි මේ ෆ්‍රැන්සිස් නැමැති මේ සුදුවරයා මෙතරම්ම පාප්තුමන්ට වැදගත් වෙන්නේ? එතුමාගේ මේ ලියවිල්ලේ 12 වෙනි පිටුවේ උන්වහන්සේ කියනවා, චිත්තාකර්ෂණීය හා හෘදයාගම චරිතයක් වූ අසීසිය ෆ්‍රැන්සිස් මුනිතුමා වෙත නොහැරී මෙම විශ්ව ලේඛනයේ සකස් කිරීමට මම අදහස් නොකරමි. මාගේ මාර්ගෝපදේශකයා හා අනුප්‍රාණය ලෙස මා තෝරාගන්නේ එතුමාගේ නාමයයි කියලා. ඒ වගේම මේ පොතට නම ලැබුණේ මේ උන්වහන්සේගේම කවියට ලස්සන පද රැළකින්. ඔබතුමා කොහොමද මේ සුසංයෝගය දකින්නේ? ඔව් පියතුමනි, දැන් වේ ප්‍රශංසා සමිඳුනි නැත්නම් ලෞදාතේ සි කියන මේ ලේඛනයේ මූලික පරමාර්ථය වෙන්නේ සමස්ත විශ්වයේම මානවයා ඇතුළු සමස්ත විශ්වයේම එක සහෝදරත්වයකට කැඳවීම. ඒ සහෝදරත්වයකට කැඳවීම කියන මාතෘකාවට එළඹෙද්දී පියතුමනි අපට අනිත් පැත්තෙන් ගන්න වෙන කාරණාව තමයි සමස්ත ලෝකයේ විරසකයි. The world is separated by each other, from each other. එක්කෙනාගෙන් වෙන් වෙලා තියෙනවා. ඒකට දේශපාලනික හේතු, ආගමික හේතු, සංස්කෘතිමය හේතු ආදී වශයෙන් බොහෝ හේතු බලපානවා මාගේ දැක්ම හැටියට. දැන් සුද්ධෝත්තම පියතුමන් අසීසි ශාන්ත ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ සංකල්ප ධාරාව මෙතෙන්ට ඇතුල් කරගන්නේ වෙන රූපයකින්, වෙන ධාරිතාවකින් මේ අද සිද්ධ වෙන වෙනස් වෙනවීමම එදා උන්වහන්සේගේ කාලේදී සිද්ධ වුණා. ඒ කියන්නේ මනුෂ්‍යයා දෙවියන්ගෙන් ස්වභාවධර්මයෙන් තම තමන්ගෙන් හා එකිනෙකාගෙන් වෙන්වීම සිද්ධ වුණා. ඒක දරා ගන්න බැරුව ගියා. දැන් අපි දන්නවා සේන්ට් ෆ්‍රැන්සිස් was a chivalry. අපි එහෙමයි පටන් ගන්නෙ. තනින් තැනට ගිය කෙනෙක්. එක තැනක හිටපු කෙනෙක් නෙමෙයි. මේ තනින් තැනට යන්න හේතු සාධකයක් ඇති වුණා. ඒ තමයි එක නගර මූලික කරගෙන ස්වරාජ්‍ය බිහි වෙන්න පටන් ගත්තා. නගරයෙන් පිට ඉන්නේ දිලින්දා, දුප්පතා, අවතැන්නෝ කෙනා. ඔහුට ඇයට නගරයේ ඇතුලේ තියෙන දේ පරිභෝජනය කරන්න බෑ. එතකොට ඉතා පැහැදිලිවම අපි දකිනවා අසීසි ශාන්ත ෆ්‍රැන්සිස් මුනිදුන් ඒ තිබිච්ච ඛණ්ඩනයට ප්‍රතිවිරෝධයක් තමන් වහන්සේගේ දර්ශනය ගෙනෙනවා.
ඒක කොච්චර ඈතට ගියාද කිව්වොත් සබහා ධර්මයට පවා සහෝදරත්වයේ පිළිස ඇරයුම් කරනවා. හිරුම් සොයුර, සඳ සොයුරිය. දැන් ඒ වගේ බරපතල ආධ්‍යාත්මික තලයකට යන්න කෙනෙකුට නොහැකි සමස්තයක් හැටියට මුළු විශ්වයේම සහෝදරත්වයට බාර නොවේ. ඒකට ෆ්‍රැන්සිස් ශුදෝතුම පියතුමන්ගේ මූලික අභිලාෂය වෙන්නේ මේ පවත්නා වූ පාරිභෝගිකවාදය, දූෂිත අර්ථ ක්‍රමයක්, දූෂිත දේශපාලන ක්‍රමයක් ආදී වශයෙන් අපේ ඉදිරියේ තියෙන සමාජ යථාර්ථයට ප්‍රතිවිරෝධයක් වෙච්ච, විසංවාදයක් වෙච්ච එකමුතුකම, ආදරය, පිළිගැනීම, නව චින්තනයකට බිහිවීම, ඇතුල්වීම නොහොත් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් we need a paradigm shift. අපිට අවශ්‍ය වෙනවා රාමුවක කොටු වෙලා ඉන්න අපි වෙනත් රාමුවකට පියවර සොයන්න. මෙන්න මේකයි ප්‍රධානතම හේතුව. ඔව් පියතුමනි. ඒක තමයි පැහැදිලි. එතුමාගේ විශ්වලේඛනයේ කියවගෙන යද්දී අපිට පැහැදිලි වෙනවා උන්වහන්සේ යම් වෙනසකටයි මේ මුල පුරාණ උත්සාහ කරන්නේ අධ්‍යාත්මික නායකයෙක් විදිහට. ඒත් එකම තමයි මම දකිනවා ගරු පියතුමනි මේ විශ්වලේඛනයේ කියවගෙන යද්දී මේක ඇත්තටම යම් ආකාරයක නුහුරු බවක්ද කියලා සභාවට. ඇයි මෙතුවක් මේ පරිසරය පිළිබඳ කාරණාවල් දැවටුනේ සමාජ ආර්ථික දේශපාලන කියන මණ්ඩපවල ඒගොල්ලන්ගෙම මේ සංවාද මණ්ඩපවල යම් එයාලටම සීමා වුණු මාතෘකාවක් විදියට. නමුත් මේ සුදු සභාව තුළ මේ යම් කතාවක් තියෙනට ඇති. නමුත් මේ ලියවිල්ලත් එක්ක මම හිතන්නේ විශේෂයෙන්ම ජගත් සංවිධාන, ඒ වගේම පරිසරවේදීන්, ක්‍රියාකාරීන්, පරිසර ක්‍රියාකාරීන් ගොඩක් මේ ලියවිල්ල පිළිබඳ අවධානය යොමු කරනු ලැබුවා. ඉතින් නමුත් මෙහි අපි දකින්නේ අධ්‍යාත්මික පැතිකඩ විශේෂයෙන්ම මේ යොමුවක්, ආධ්‍යාත්මික යොමුවක්. නමුත් ප්‍රායෝගික තලයේ අපිට කියවලා අනුගමනය කරන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔබතුමා කොහොමද දකින්නේ මේ භාෂා විලාසය, මේ ග්‍රන්ථයේ මේ විදිහට අධ්‍යාත්මික පුහුණුවකින් පැමිණීම පිළිබඳව ඔබේ අදහස මොකක්ද? ඔව් පියතුමනි, දැන් අපිට මේ ලේඛනයෙන් හරි ලස්සන දෙයක් පාප්පහන්සේ සුදෝතම සාන්ත පාප්පහන්සේ අපිට ඉදිරිපත් කරනවා. ඒ තමයි ආගමික භාෂාවක් හඳුන්වලා දෙනවා. තව විදිහකින් කියනවා නම් spiritual perspective, language භාෂාව වෙනස් වෙනවා. ඔබතුමා ප්‍රශ්නයේදී කිව්වා වගේ මේ ස්වභාධර්මය හා හරිතය පිළිබඳව ඇති හැම කතිකාවතක්ම දේශපාලනික රූපයෙන් තමයි මෙච්චර කාලයක් අපට ආවේ. ඒ සමාජීය විශ්ලේෂණයක් හැටියට ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. මූලික මානව සිද්ධාන්තවලට යනකොට මානවවේදී අපි කියමුකෝ anthropological interpretations කියලා. ඒ කියන්නේ මානව ශාස්ත්‍රානුකූල නිර්වචනයන් ඔකට ඇතුළු වුණා. ඒ මොකක් ඇතුළු වුණත් ආගමික භාෂාවක් මේකට තිබුණේ නැහැ. faith experience එකක් මේකට තිබුණේ නැහැ. In other words, language of faith. දැන් අපි දන්නවා පිටුමේදී ඕනෑම මිනිස්සෙක් ඕනෑම ලබ්ධියකට කුමක් හෝ ලබ්ධියකට තමන්ගේ సంతානය ඇතුලේ ඉඩක් දීලා තියෙනවා. අදේවවාදීන් පවා දෙවියන් නැතයි කියන ලබ්ධිය ඇතුලේ ජීවත් වෙනවා. ඒක විශ්වාසයක්. එතකොට මේ මහ පොළොවේ කිසිවෙක් නැහැ විශ්වාසයක් නොමැතිව ජීවත් වෙන කෙනෙක්. විශ්වාසය නැතයි කියලා විශ්වාස කරන කෙනා විශ්වාසය නැහැ කියන ලබ්ධිය හෝ විශ්වාසය ඇතුලේ ජීවත් වෙනවා. එතකොට එබැවින් මිනිස්යාගේ సంతානය ඇතුලේ බොහොම පැහැදිලිව තියෙනවා මේ ආගමික භාෂාව. ඒ ආගමික භාෂාව තමයි ජීවිතයේ එදිනදා හැම දෙයක්ම නිර්වචනය කරන්නේ. එතකොට සාන්දපාප්පහන්සේ නැත්නම් සුදෝතම පියතුමා මේ ලේඛනය හරහා ස්වභාධර්මයේ පිළිබඳව බයිබලීය ඉගැන්වීම ප්‍රතිනිර්වචනයක් කරන්න පටන් ගන්නවා. ආගමික භාෂාව මේ දැවෙන ප්‍රශ්නයට උත්තර දෙමින් හරහා උත්තර දෙන උදාහරණයක් හැටියට ගඟ දූෂණය වෙලා නැත්නම් අපි කියනවා පොලියුෂන් කියලා. මුහුද දැන් අපි දකිනවා දේශපාලනමය ප්‍රතිපත්ති නිසා, කූට ආශාවල් නිසා, බල ලෝභය නිසා, සංස්කෘතිමය අගාධයන්ට කොටු වෙලා තියෙන හින්දා අපේ රටේ පවා මුහුදු කරය විනාශ වුණා. අපිට දැන් මේ වැඩසටහන පටිගත කරනකොට අපි දකිනවා කොච්චර ප්‍රමාණයක් මුහුදු සතුන්
මැරෙන්න පටන් අරගෙනද කියලා. තාම ඒකේ ආනිසංස මානව ශරීරයට දැනුනේ නැහැ. තාම කවුරුත් කිව්වේ නැහැ විසමාණු කාලා ලෙඩ වුණා කියලා කිව්වේ නැහැ තාම. ඔකේ ඉස්සරහට දැන් ඔය හැම දෙයක්ම නිර්වචනය වෙන්නේ දේශපාලනික හා ආගමික නොවන භාෂාවකින්. ආපහන්සේ ආගමික භාෂාවකින් මේ නිර්වචනය කරන්න ආරාධනාවක් කරනවා. එතකොට ඒ ආරාධනාව ඇතුලේ මේ විශ්වාසය පිළිබඳව අපි විශ්වාස කරන දේ ප්‍රායෝගික තලයට එනවා. What we believe becomes the praxis. එතකොට අපි විශ්වාස කරන දේ තමයි පොදු ජීවිතයට එන්නේ. ඔය කාරණාව පාපවහන්සේ ඉතා පැහැදිලිව භාෂාව වෙනස් කරමින් සභාව තුළත් නව දේව ධර්මයක් ගොඩනගමින් මෙය සභාවේ සමාජීය ඉගැන්වීමක් බවට පත් කරනවා. ඔව් පිටුමිනි ඒ තමයි පැහැදිලි අපිට මේ විශ්වලේඛනයේ කියවද්දී එතුමා මේ අධ්‍යාත්මික භාෂාව තුළ බව මිනිසුන් ඒක රාශී කරමින් විශාල සමාජ සංවාදයක් ඇති කරන්න උත්සාහ කරන ආකාරය. මේක අලුත් අත්දැකීමක් ඇත්තටම. ඒත් එක්කම අපි දකිනවා මේ කියවීම දිගටම කරගෙන යද්දී උන්වහන්සේ දැඩි අවධානයක් දෙනවා දිලිඳුන්ට. මේ පාරිසරික විනාශයත් එක්ක සමාජය ඇති වෙලා තියෙන මේ විශාල වෙනස් වීම දිලිඳුන්ව සමාජ පරිධියේ ඉතාමත්ම කෙරවලටම සමාජ පරිධියේ ආන්තික තලයටම අරගෙන ගිහිල්ලා ඔවුන්ව අසරණ කරලා තියෙනවා. ඔවුන්ව අපි කියනවා වල්නරබල් කියලා. ඒ කියන්නේ ඔවුන්ව කිසිම ආකාරයක හවුහරණක් නැති පිරිසක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන් තමන්ගේ අයිතීන් වලින් පරාරෝපණය කරලා දෙනවා. වෙනත් අර්ථයකින් ගත්තොත් මෙන්න මේ කාරණාව නිසා පාපවහන්සේ තමත් පැහැදිලිව කියනවා මේ වැඩිපුරම බැටකන්නේ මේ වෙනස් වීමෙන් විශාල වශයෙන්ම ලක්ෂ සංඛ්‍යාත දිලිඳු ජනතාවක් මේ ලෝකේ ජීවත් වෙන අන්නේ පිරිසයි කියන්නේ. ඒත් එක්කම තමයි උන්වහන්සේ 222 වෙනි ආටිකල් එකේ කොටසේදී තමත් පැහැදිලිව සඳහන් කරනවා මේ සමාජයේ ඇති බැහැර කිරීමේ සංස්කෘතියත් ඒ වගේම අධිපරිභෝජනවාදයේ හිඳ සමාජය අතර මං වෙලා තියෙන ආකාරය ගැන. ඒත් එක්කම ගරු පියතුමිනි එතුමා ලස්සන අලුත් වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා less is more කියන සංකල්පය හඳුන්වා දීලා තියෙනවා. ඒතර මේ විශාල පරාසයක් ඔස්සේ දිව යන කාරණා තුනක් ගැන මම වාස්තිත කතා කළේ. මම කැමතියි මේ කාරණා තුනම එක විදියට අරගෙන ඔබතුමා කොහොමද පාපවහන්සේ මේ දිලිඳුන්ගේ පැත්ත අරගෙන කතා කරන එක, ඒ වගේම මේ අධිපරිභෝජන වාදය නිසා සමාජය ඇතුළත තියෙන මේ පුදුමාකාර වෙනස් වීමත් ඒත් එක්කම මේ less is more කියන සංකල්පයත් කොහොමද ඔබතුමා අපිට වටහාලා දෙන්නේ? අපි මෙහෙම ඒ ආරම්භ කළොත් ඔබට පිළිතුරු දෙන්න. The more is consumed by the less and the less is consumed by the more. එතකොට less is more කියලා නැත්නම් ඊටාම නැතිකම බැරිකම හරි ප්‍රචලිතයි. ඒ කියන්නේ බැරි බව හා නැතිකම සමාජයේ තලයේ තුල උරුදුවලා තියෙනවා. පාපවහන්සේ මෙන්න මෙහෙම උත්සාහ කරනවා මේ යථාර්ථය අපිට පැහැදිලි කරලා දෙන්න. දැන් මම කිව්වොත් the poor are disproportionately, which means excessively affected by the climate change. මේ දිලින්දා දුප්පතා නැති කෙනා බැරි කෙනා මේ සමාජය අපි කියනවා හරිත විපර්යාසය තුළ දැඩි පීඩාවට පත් වෙලා තියෙනවා. කොහොමද දැඩි පීඩාවට පත් වෙලා තියෙන්නේ? ඔවුන් අර්ථ ක්‍රමයන් විසින් ඔවුන්ව සමාජයේ කොනට අගට පරිධියට තල්ලු කරනවා. දැන් න්‍යායක් තියෙනවා මෙහෙම. දැන් ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා පියතුමනි වැටෙන කෑලි ටික අහුලන් ගන්න. වැටෙන කෑලි ටික අහුලන් ගන්න. මේ පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ හරි ගැඹුරු සංකල්ප ධාරාවක් ගේනවා අර ලාසරස් පිළිබඳ උපමාව. ඕකට ප්‍රබල සාධකයක් වෙන්නේ නික්මයාමී කතාව. එතකොට ඉස්රායෙල් සෙනගට ඉස්රායෙලි ශුද්ධ තැනන් වහන්සේ විමුක්තියේ දේශයක් දෙන්නේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි වූ විටයි. ඒතකොට දෙවි සංවිධානන් වහන්සේ හැම විටම බැරි කෙනාගේ නැති කෙනාගේ පැත්ත ගන්නා බව අපවහන්සේ මතක් කරලා දෙනවා මේ less is more කියන සංකල්පය ඇතුළේ. ඒතකොට කියනවා මේක වැරදි. අධික ලෙස ලෝකයේ සුළු පිරිසක් වැඩි කොටසක් පරිභෝජනය කරනවා. අධික ලෙස වැඩි පිරිසක් ලෝකයේ සුළු කොටසක් පරිභෝජනය කරනවා. දැන් මේක අපි මේ වගේ කෝපයක් ගමු. මේ කෝපය අරගෙන මෙතනින් ඉතුරුලා වැටෙන ටික අඩුම තරමේ අර ජීවත් වීමේ අයිතිය හොයන මිනිසුන්ගේ අයිතිය. පාපවහන්සේ අවධාරණය කරනවා ඒ අයිතිය පවා
දැන් දුප්පතුන්ට නැහැ. දුප්පතුන් දිලින්දන් හතරවෙනි ලෝකයට තල්ලු වෙලා අපි අහලා තියෙන තුන්වෙනි ලෝකේනේ. ෆෝර්ත් වර්ල්ඩ් හතරවෙනි ලෝකේ. ඒ කියන්නේ දිලිඳුකම කොච්චරද කිව්වොත් මොන්න වතුර බුරක්වත් නැහැ. හැබැයි අධික ලෙස වතුර නාස්ති කරන රටක් දේශයක් ඕනතරම් තියෙනවා තව රටක් වතුරේ ඉල්ලලා නනකොට. අධික ලෙස කෑම විනාශ කරන, ගිනිපත් කරන, මුහුදුපත් කරන රටවල් තියෙනවා අධික ලෙස කන්න නැතුව මැරෙනකොට. පාප වහන්සේ මේ වෙනස දකිනවා. මේ වෙනස දකින්න හේතුවකුත් තියෙනවා පාප වහන්සේ. උන්වහන්සේගේ ලතින් ඇමරිකානු රටක. ඒතකොට ලතින් ඇමරිකානු රටක මෙන්න මේ වගේ දේව ධර්මයක් බිහිවෙනවා. විමුක්තිකාමී දේව ධර්මයක් නැත්තම් අපි ඒකට අපි ඒක න්‍යායාත්මකව ගත්තොත් ඒක ලිබරේෂන් තියොලොජි කියලා හඳුන්වන්න පුළුවන්. ප්‍රායෝගික තලයෙන් ගත්තොත් කියන්න පුළුවන් preferential option for the poor. හැබැයි මම ওই option කියන වචනයට තරම් කැමති නෑ because it is not an option, it is an obligation. එතකොට preferential obligation for the poor කියන එක තමයි මා අයිති ගුරුකුලයේ විසින් හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ. ඒක option එකක් නෙමෙයි. ඉතින් අසීසියේ ෆ්‍රැන්සිස් තුමා මේ option එක නැති කරලා obligation එකක් හදනවා. පාප වහන්සේ ඒ obligation එක තේරුම් අරගෙන කියනවා අපි ප්‍රසාද ස්නානීය කැඳවීම මේ දිලින්දා දුප්පතා කෙරෙහි ඇති හැකි අය අතදිනු කිරීමයි කියලා. ඒ හින්දායි උන්වහන්සේ කතෝලික න්‍යායක් කතෝලික ධර්මයේ ඇතුලේ සිද්ධ කරන්නේ ඇති කරන්නේ සුභාදාන. ඔව් ගරුකේතුමිනි ඔබතුමා ඉතාමත්ම ලස්සන තාලයකට අපව අරගෙන ආවා. ඒ තමයි මේ අපි කතා කරපු කතිකාවතේ මේ කතෝලික සමාජ දර්ශනය තුළ අලුත් දහමක් නැත්නම් දර්ශනයක් හරිත දෙව් දහම කියන නමින් ගොඩනැගෙමින් පවතිනවා. ඒක දැන් යම් ආකාරයක විශිෂ්ට තලයකට පැමිණලා තිබෙන බව අපිට පෙනී යනවා. ඒ ඔබතුමා කොහොමද අපිට විස්තර කරන්නේ මේ හරිත දෙව් දහම කියන අලුත් සංකල්පය අලුත් නොවෙන්නට පුළුවන් සභාව තුළ සභා ඉගැන්වීම් තුළ මේ බයිබලීය පසුබිම මෙහි බයිබලීය පසුබිම ඒ වගේම සම්ප්‍රදාය තුළ මේ සඳහා තිබුණු ඉඩකඩ කොයි වගේද කියන දේ ගැන පොඩි විපරමක් කරලා අපිට පැහැදිලි කරන්නකෝ ඔබතුමා කොහොමද දේව ධර්මය මේ තරම් දුර දියුණු වුණේ සුදු සභාව තුළ කියන. දැන් සභාව ඇතුලේ හරිත දේව ධර්මයක් ඇත්තටම තිබුණේ නැහැ. අපිට තිබුණා justice, peace and integration of the ecology. තව විදිහකින් කියනවා නම් සාධාරණ යුක්තිය හා ස්වභාවධර්මයේ සමතුලිතතාවය පිළිබඳව යන්තම් කතිකාවතක් තිබුණා. නමුත් සභාවේ සාරගර්භයන් නැතුලේ පුරුෂාර්ථ ඉදිරිපත් කළා තිබුණේ නැහැ. අනුගමනය කළ යුතු චින්තන ධාරාවක් විදිහට එය ප්‍රකට වෙලා තිබුණේ නැහැ. ඒ සඳහා පාප වහන්සේ සුදෝතුම් පියතුමා මේ ලේඛනයේ මූලික පියවර ගන්නවා. ගන්න මෙන්න මෙහෙමයි. දැන් ගොඩක් අය තර්ක කරනවා මේ ලේඛනය ඇතුලේ there is no real authority. There is no real authority regarding the theology or teaching on the environment. නමුත් හොඳින් කියවා බැලුවොත් විශේෂයෙන් 15 වෙනි ආටිකල් එක 15 වෙනි පරිච්ඡේදයේ කියවා බැලුවොත් අපිට පේනවා මේ සමාජ ස්තරය පිළිබඳව කරන දැඩි විග්‍රහය නිසා මේ සමාජ ඉගැන්වීමක් හැටියට ඉදිරිපත් කරනවා කියලා. හැබැයි ඒකම මේක this is a continuation of teachings of Leo the 13th. දසතුන්වෙනි ලියෝ වහන්සේගේ තේරුම් නොයනවා. එනම් වෙහෙසන මිනිස්සු පිළිබඳ විශ්වලේඛනයේ සමාජ යථාර්ථයන් පිළිබඳව කතා කරපු දේම තව ඉදිරියට අරගෙන ඇවිල්ලා මූලික දේව ධර්මයේ ඇතුලේ තියෙන මූලික ඉගැන්වීම පාපය හා වරප්‍රසාදය කියන ඉගැන්වීම ප්‍රතිනිර්වචනය කිරීමෙන් සභා ඉගැන්වීම බවට පත් වෙනවා. මම කිව්වා පාපය හා වරප්‍රසාදය. මම ඒක පැහැදිලි කරොත් මේ පාප වහන්සේ උත්සාහ කරන උත්සාහය විද්‍යාන දෙන්නේ. දැන් පාපය කියලා කියන්නේ මොකක්ද? පාපය කියලා කියන්නේ separation, disconnectivity. මම දෙවියන්ගෙන් වෙන් වෙනවා. මම මගේ සහෝදරයාගෙන් වෙන් වෙනවා. මම සබදාර්මයෙන් වෙන් වෙනවා. සම්බදාවිද වැටීමක් සිද්ධ වෙනවා. මේ සබදතාවයේ බිඳවැටීම මූලිකව අපි පාපය කියා හඳුන්වන අතර සබදතාවයේ නැවත ගොඩනැගීම වරප්‍රසාදය කියා කියනවා. එතකොට මෙය it is already in the church. හැබැයි භාෂාමය වශයෙන් ගැටලු තිබුණා අදහස් ප්‍රකාශ කිරීමේදී පාප වහන්සේ ඒ භාෂාමය ගැටලුව දැන් ඉවර කළා.
ඉවර කරලා අපිට භාෂාවක් දුන්නා. මේ සභාව ඇතුලේ මේ ඉගැන්වීම තියෙනවා. එන මොකක්ද ඉගැන්වීම? මනුෂ්‍යයා, දෙවියන්, සබහා ධර්මය තුනක් නෙමෙයි එකක්. ඒකත්වයකට පැමිණෙන්නට උන. එක තැනකින් වෙන් වුණොත් තව තැනකින් වෙන් වෙනවා. ඒ කියන්නේ dehumanization of the existence of man and the nature. Nature promotes the negation of the existence of God. දෙවියන් වැඩ සිටීම කියන එක ප්‍රතික්ෂේප කරන්න අපෝ මෙහෙවන්නේ මනුෂ්‍යයා සබහා ධර්මයන් දෙවියන් අතර තියෙන සම්බන්ධතාවය කඩා ගැනීම. දැන් ඒ හින්දානේ පිටුමිනි බොහෝ රටවල් වල දෙවියෝ නැත්තේ. දෙවියෝ නැත්තේ, දෙවියන් නැති කියන සංකල්පයේ ඔස්සේ සබහා ධර්මයේ විනාශ කරන්න අපේ රටේ ගත්තත් වෙන රටක ගත්තත් මිනිස්සෙක් මහ විශාලට හැදුණු ගහ කපා දමන්නේ හිතක් පපුවක් නැතුව මේ සම්බන්ධතාවය ඔහුට දැනෙන්නේ නැති නිසා. හිත කතා කරන්නේ නැති නිසා. දැන් එක ගහක් හැදෙන්නේ කොච්චර කාලයක් වකවානුවක් ගන්නවා. ඒ ගහ එසේ හැදී අපිට දෙන දේවල් මොනවද? අපිට මතකයි කෙනෙකු කිව්වා ඔක්සිජන් කන්නද කියලා. දැන් අපිට ඔක්සිජන් නැතුව ලෝකේ මොනතරම් අරගලයක ඉන්නවද කියලා අපිට තේරෙනවා. දැන් ආපහන්සේ මේ බොහොම කාලයකට පෙර දිවස් වැකීමකින් කිව්වා සමානයි. උන්වහන්සේ කිව්ව දේ ඇහුවනම් සමහර විට මේ කොරෝනා වෛරස් වගේ වෛරස් ප්‍රචලිත වෙන්නේ නැහැ. හේතුව ඒවා නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් හෝ වෛද්‍යවරුන්ට හෝ විද්‍යාඥයන්ට හෝ තියෙන්නට දැනෙන්නට පටන් ගන්නවා මොරල්ස් කියන එක, වැලියුස් කියන එක. මේ if you are intelligent enough without morals and values, this is what happens. මේක තමයි වෙලා තියෙන්නේ. අපි ආදි මුතුන් මිත්‍ර ඇත්තටම මේ පූජනීය දෙයක් විදිහට පරිසරය සැලකුවේ සේක්‍රඩ්නස් එක කියන්නේ සුද්ධවන්ත ගතියක් ඕන මේ හැම දෙයක් තුළම දැක්කා. දැන් අද ඒක ගොඩක් ඈත් වෙලා තියෙනවා. ඒත් එක්කම පිටුමිනිය සුදු වයිබ්‍රේට් අපිට හම්බ වෙන මේ ජූබිලි වාසය පිළිබඳ සංකල්පය, සබත පිළිබඳ සංකල්පය. ඒ හරහා යම් ආකාරයක ලැබිල්ලත් එක්ක මනුෂ්‍යයන් නැවත ගොඩ නැගෙන්නට යාවජීව සම්බන්ධ වෙලා තියෙනවා. අදහස තිබෙන බව මේ සඳහන් කරලා තියෙනවා. ඒකට අපි අගය කරන්නට ඕන. ඒත් එක්කම ගරු පියතුමිනි අපි කතාවලදී පාතුමා ඊටමත් ඕනෑකමින් සමස්ත ලෝකයෙන් ඉල්ලා සිටින මේ නැවිල්ල පිළිබඳව තමගේ සහෝදරයා පිළිබඳව තියෙන මේ ඇල්මන් උදාසීන බවට සමුදෙන්න. එය ගැන අවදි වෙන්නට කියලා. ඒ වගේම සම්මාදයකට පෙරමුණ ගන්නට කියලා. ඒත් එක්කම හදවතේ වෙනසක් එක්ක මේ හරිත මේ ලෝකයේ විනාශ වීම වළක්වාගෙන ඒක මිනිස්යාගේ සුඛිතිය වෙනුවෙන් දෙවියන් වහන්සේගේ මහිමේ විදිහට ආරක්ෂා කරගන්න ගන්නට කියලා. ඉතින් මේ පිළිබඳව ඔබතුමා කොහොමද කතා කරන්නේ? අපිට ප්‍රවේශයක් ගන්න ඉස්සෙල්ලා වහන්සේ අහපු ප්‍රශ්නය. ඒ කියන්නේ සභාවේ නෛතික ධර්මයක් තිබේද මේ පිළිබඳව. ඔව්. අපි කිව්වා මේ නෛතික ධර්මයේ තියෙනවා ඒ බයිබලීය මූලාශ්‍ර වලින් පටන් ගන්න. මම එතනින් පටන් ගන්න ඔය ප්‍රශ්න උත්තරේ දෙන්න. මම මෙහෙම කිව්වොත් we are the keepers of the nature and God said till and keep. පොළොව කොටන්න ආරක්ෂා කරන්න. But sadly we have done too much of tilling. අපි පොළොව හාරන්නයි කණ්ඩායි පටන් ගත්තා. ඒ ආරක්ෂා කරනවා වෙනවා. දැන් ඔන්න ඔතන තමයි ඔබතුමා ඇසූ ප්‍රශ්නයට පිළිතුර පටන් ගන්න. මේක ඇතුලේ අපි දැක්කා ඉතා පැහැදිලිව ආත්මාර්ථය ඉස්මතු වෙන්න පටන් ගත්තා. මටය, මගේය, මමය යන සංකල්ප ධාරාවන් ඇතුලේ සබහාදාම ආරක්ෂා කරනවා වෙනුවට පරිශීලනය කරන්න පටන් ගත්තා. Just to use it. මේ සුදු බයිබලයේ පළවෙනි පොතේ සඳහන් වෙන අර මැවිල්ල මනුස්සයට පවරා දීම පිළිබඳව යම් ආකාරයක වැරදි ආකල්පයක් අවුරුදු 100 ගණනක් පුරා මනුස්සයාගේ සංස්කාරයේ තිබුණා ලෝකයෙන් හැඟීම මට ඇති වෙනවා මේ විදිහට මනුස්සයා ස්වභාව ධර්මයෙන් සැලකනවා. මොකද බහුතරයක් සැලකිලි ප්‍රමාණයක් හිටිනවා බටහිර ලෝකයේ ප්‍රතිමුක්ති රාජවල සිටින්නේ. නමුත් ඔවුන්ගේ මේ තේරුම් ගැනීම තරම් ලොකු හානියක් සිදු කරලා දෙනවා. ඔව් දැන් එතන පිටුමිනේ උතුමාගේ ප්‍රශ්නය නිවැරදි. ප්‍රොටෙස්ටන්ත දේව ධර්මයේ විශේෂයෙන් උදව් වුණා ඒ කාරණාව ප්‍රචලිත කරන්න ප්‍රවර්ධනය කරන්න. ඒ කියන්නේ මනුෂ්‍යයා මූලික කරගත්තු දේව ධර්මයක් ඉදිරියට ගෙනෙන්න. ඇත්තටම ඒකේ ප්‍රතිඵලයක්නේ ඇමරිකානු වහල්වාදී කළු ජාතිකයන්ව ඇමරිකාව විසින් බහලුන් බවට අප්‍රිකාවෙන් රැගෙන එන්න ප්‍රධානතම හේතුවත් ප්‍රොටෙස්ටන්තවරුන්ගේ ওই නිර්වචනය. සමහර විට
අප්‍රිකානු ජාතිකයන්ව මනුෂ්‍යයන් හැටියට පිළිගත්තෙත් නැහැ. මනුෂ්‍යයන් හැටියට පිළිගත්තෙත් නැහැ. දැන් එවැනි දේව ධර්මයක් බිහි වෙන්න ප්‍රොටෙස්ටාන් නැත්නම් කතෝලික සභාවට පිටින් වූ අනිත් සභාවල දේව ධර්මය උදව් උපකාර වුණා. හැබැයි කතෝලික ඉගැන්වීම ඇතුලේ හැමදාම එය නිෂ්ප්‍රභා කළා. හැමදාම නිෂ්ප්‍රභා කළා. නව දේව ධර්මයක යොමුවන් ඇතුලේ ඇන්ත්‍රොපෝසෙන්ට්‍රික් නැත්නම් මානව කේන්ද්‍රීය මූලධර්මය ඊතරම් කරලියට ගෙන එන්නේ නැහැ. එය වඩාත් සුදුසුයි දේව කේන්ද්‍රීය දේව ධර්මයක් හැටියට ඒක තේරුම් ගන්නවා. දේව කේන්ද්‍රීය දේව ධර්මයක් හැටියට තේරුම් ගන්නකොට මුළු සමස්ත ලෝකයේම ස්වභාව ධර්මයේම එක අතගොලක් වගේ එක ප්‍රපංචයක් හැටියට එක සංස්කාරයක් හැටියට පිළිගන්න අපට දේව ධර්මයේ විසින් කැඳවනු ලබනවා. ඉතින් මේ හේතුව හින්දා තමයි ඔබතුමා අසු ප්‍රශ්නෙට ආපහන්සේ තේරුම් ගන්නේ that there are widespread differences and selfishness that worsen the environmental problem. ඒකින් අදහස් කරේ මොන වගේ හේතුද බලපාන්නේ මේ ආත්මාර්ථකාමී කන්සියුමරිසම් පාරිභෝජනවාදය ප්‍රචලිත වෙන්න. මුකුත් නෙමෙයි. ඇත්තටම බලපාන හේතුව තමයි ඉන්ඩිෆරන්ස්, ඇල්මරුකම, උදාසීන භාවය මේ සම්විධානය වහන්සේගේ මැවිල්ල ආරක්ෂා කිරීම හා රැක ගැනීම සඳහා වෙන සංකල්ප ප්‍රධානය කිරීමේදී. එබැවින් උන්වහන්සේ අපට ආරාධනා කරනවා විශ්වීය සංවාදයකට ආරාධනා කරමින් උන්වහන්සේ ඉදිරිපත් කරනවා සොලියුෂන් එකක්. මේ විසඳුමක් ඉදිරිපත් කරනවා. මොකද්ද විසඳුම? solidarity with the nature. සහසහයෝගීතාවයක් මුළු ස්වභාව ධර්මයක් මානව සංහතියක් දෙවියන් සමග නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම තරම් ඉස්සෙල්ලා කිව්වද වරප්‍රසාදීය අත්දැකීම. The history of sin becomes the history of grace. එතකොට සමතාව නැවත පිහිටවීම. එතකොට උන්වහන්සේ අපට යෝජනා කරනවා universal language of love in order to protect the nature. මේ ස්වභාව ධර්මය රැකගන්න උන්වහන්සේ අපින් අය දෙන්නේ paradigm shift එකක්. ඒ වගේම change of a heart. change of වහන්සේගේ ප්‍රශ්නේ අන්තිම කොටස. change of a heart is required. කොහොමද අපි ඒක කරන්නේ? පාපවංශ මෙන්න මෙහෙම කියනවා 49 වෙනි ආටිකල් එකේ. We can move towards an ecological conversion in which we can listen to the cry of the earth and the cry of the poor. And මේක හරිම වැදගත්. ලියනාර්ඩෝ බොෆ් ඉදිරිපත් කරපු අදහස තමයි cry of the earth and the cry of the poor. මේ පොළව මාතාව Tamanගේ දූ දරුවන් සමග එකතුව ආනනවා. ඒකට හේතුව තමයි හැමදාම සතුන් වර්ග වශයෙන් ගත්තොත් 1000කට වඩා ස්පීෂියස් නැති වෙනවා. ඒක අවුරුද්දක් ඇතුළත. අලුත් සත්තු බිහි වෙනවා. අලුත් වර්ග බිහි වෙනවා. නමුත් විනාශ වෙන ප්‍රමාණය වැඩි. ඒකට හේතුව මේ මිනිස්සයා කෑදරකමින් ලෝකේ කන්න පටන් ගැනීම. පාපහසිත පැහැදිලිව කියනවා we need an ecological conversion. මෙන්න මෙතන තමයි අසීසි සාන්ත ෆ්‍රැන්සිස් තුමාව ඉතා වැදගත් වෙන්නේ පාපහසිට. ඇයි? අසීසි සාන්ත ෆ්‍රැන්සිස් තුමා පිකටින් කළේ නෑ සුභා ධර්මයේ වෙන්නේ. අසීසි සාන්ත ෆ්‍රැන්සිස් තුමා ප්‍රොජෙක්ට්ස් කරේ නෑ ගස්වවන්න. අසීසි සාන්ත ෆ්‍රැන්සිස් තුමා මල්වත් හැදුවේ නෑ, වැව්වේ නෑ. නගර නිර්මාණය කළේ නෑ. දැඩි දේව ධර්මික සංකල්ප ප්‍රකාශ කරන්න සංවාද පැවැත්වුවේ නෑ. හැබැයි උන්වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. brother son sister moon. මේ වචන දෙක ඇතුලේ එදා කාලේට ප්‍රතිවිරෝධයක් ඇවිදින් චේන්ජ් එකක් වෙනසක්. ඒ කියන්නේ පාරිභෝජනවාදයේ වෙනුවට සිවලරි කල්චර් එක. ඒ කියන්නේ තනින් තැනට යාමෙන් මුළු සමස්ත ලෝකයේම මගේ නිවහනයි. ඒ නිවහන කියන සංකල්පයට අපිව ගෙනාවා. අන්න එතනයි අසීසි සාන්ත ෆ්‍රැන්සිස් තුමන්ව ග්‍රහණය කරගන්නේ සාන්ත පාප වහන්සේ. ඉතින් මම හිතනවා මේ හොඳ යොමුවක් නැත්නම් ප්‍රාරම්භයක් වේවි. කියනවා පෙර කතාවක් වේවි. මේ පිළිබඳව සන්දර්භීය අධ්‍යයනයක් සඳහා. අතරම අද අපි සන්දර්භීය අධ්‍යයනයක් මේ ලේඛනය ගැන කළේ නෑ. මේ ලේඛනයේ වටපිටාව ගැනයි
මේන් මැසේජ් එක ගැනයි කතා කළේ දේව ධර්මික හා සමාජීය හා ආගමික භාෂාව ප්‍රයෝග කරගන්න. හොඳයි පිළිතුරුනි. අපේ කාලය අපිට හරස් වෙනවා. මේ ලස්සන සංවාදය අපි දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊටමත්ම ගැඹුරින් පරිච්ඡේදයෙන් මේ විශ්ව ලේඛනය ගැන අපි ඊළඟ වතාවේදී ඔබත් එක්ක බෙදා ගන්නට අදිෂ්ඨාන කරනවා. ඒ වගේම කැප වෙනවා. ඉතින් අපි අද දවසේ මේ කතිකාව අවසන් කරමින් අපි සියලු දෙනාම අපගේ සුරදූතික පියාණන් ආශීර්වාද සුදු ෆ්‍රැන්සිස් මුනිතුමන්ගේ සහ අපගේ සුරදූතික මාවන සාන්තකාරා මුනිතුමියගේ පිහිටාය දෙමු. Asisi Shudu Francis Muninduni, Apanishaya Nakalabel, Asisi Shudu Clara Muntumini, Apanishaya Nakalabel. Ting api obade balapurutu obedidi tabawin, api samugan sudanam garu pedumini obade goda stuti, Jesuita.